යහබි වස්තු දෙකක් කැපිටල් T නැමැති වෙනත් වස්තුවක් සමග කැපිටල් T නැමැති වෙනත් වස්තුවක් සමග තාප සමතුලිතතාවය පවතී නම් තාප සමතුලිතතාවය පවතී නම් තාප සමතුලිතතාවය පවතී නම් A හා B එකිනෙකා සමගද තාප සමතුලිතතාවය පවතී. හරි. හරි. මේක ඇඳග. මේ සෙට් එක ඇඳග. මේ සෙට් එක ඇඳග. හරි. අපි දාගමු. මොකද්ද ඊළඟ දේ? ඒ තමයි උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? දාගන්න උෂ්ණත්වය. උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? මේක අර්ථ දැක්වීමක් විදිහට දාගමු. මොකද්ද? උෂ්ණත්වය කියලා කියන්නේ වස්තු කිහිපයක් අපි ගත්තොත් ඒ වස්තු කිහිපයක් අතර තාප සමතුලිතතාවයේ පවතිනවද නැද්ද කියලා දක්වන භෞතික රාශිය තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. ලියන්න. වස්තුන් කිහිපයක් නැත්නම් වස්තුන් කිහිපයක් එකිනෙකා අතර වස්තුන් කිහිපයක් එකිනෙකා අතර තාප සමතුලිතතාවයේ පවතිනවාද නැද්ද පිළිබඳව පවතිනවාද නැද්ද යන්න තීරණය කරන සාධකය වේ. තීරණය කරන භෞතික රාශිය වේ. තාප සමතුලිතතාවයේ පවතිනවාද නැද්ද යන්න තීරණය කරන භෞතික ගුණය වේ.
හරිද? ඉතින් අපි උෂ්ණත්වයට අර්ථ දැක්වීමක් දුන්නනේ. ඉතින් තාපයටත් ওই විදිහම ඕකම කරකවගෙන පොඩි අර්ථ දැක්වීමක් ගන්න පුළුවන්. හරි. තාපය කියලා කියන්නේ ඇත්තටම ශක්තියක්. තාපය කියන්නේ උෂ්ණත්වය කියලා අපිට කියන්න බෑ. තාපය කියන්නේ ශක්තියක් කියලා තමයි ඇත්තටම කියන්න පුළුවන්. නමුත් ඒක මොකක් හරි දෙයක අන්තර්ගත ශක්තියක් කියලා අපිට කියන්න බෑ. ඒක අවස්ථා දෙකක් අතර හුවමාරු වෙන ශක්තියක් කියලා තමයි අපිට අර්ථ දැක්වීමක් විදිහට ශක්තිය කියන්නේ මොකක්ද කියලා නිකන් ගැඹුරින්ම තාප ශක්තිය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒක උෂ්ණත්ව වෙනස් වස්තු දෙකක් අතර හුවමාරු වෙන ශක්තිය. හරි. එහෙම නැතුව අපිට ඒක තනි එක්කෙනෙක් තුල අන්තර්ගත ශක්තියක් විදිහට මේ තාපය කියන දේ සලකන්න බෑ. තාපය කියන දේ ඇත්තටම දැනෙන්නේ මං කියවනේ ස්පර්ශය කළොත් තමයි අපිට උණුසුම් නැත්නම් ඒකේ රසනේ වැඩි කියලා දැනෙන්නේ. ගින්නට ඇඟිල්ල පිච්චුනොත් තමයි අපි දන්නේ අපි ඇහැට පේන එක ගින්නක් කියලා. අපි පෙර අත්දැකීමෙන් දන්නවා ඒක පිච්චුනොත් ඒකට ඇඟිල්ල දැම්මොත් අත පිච්චෙනවා කියලා. ඒ නිසා අපි ඇඟිල්ල දාන්නේ නැහැ. නමුත් ගින්න මුලින්ම හොයාගත්ත මිනිස්සයා ගින්න අල්ල බලන්න ඇති. හරි. ඒ අදහස හොඳට තේරුම් ගන්න. නමුත් එහෙම ඉතින් තේරුම් අරගෙනම කරන්න තරම් ලොකු දෙයක්වත් නෑ මේකේ. ඒ නිසා අපි ෂේප් එකේ අදහස තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි. තේරුම් ගත්තේ නැතත් මේ පාඩම කරන්න පුළුවන්. ඒ නිසා උලන් නැහැ. හරි. දාගම් මාතෘකාව තාපය. තාපය ලියන්න. ස්පර්ශව ඇති වස්තු දෙකක ස්පර්ශව ඇති වස්තු දෙකක උෂ්ණත්ව වෙනස හේතුවෙන් උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ වෙත සංක්‍රමණය නැත්නම් ගමන් කරන උෂ්ණත්වයේ වැඩි ස්ථානයේ සිට උෂ්ණත්වයේ අඩු ස්ථානයේ වෙත ගමන් කරන ශක්තියකි. තාපය කියන්නේ මොකද්ද? ස්පර්ශව ඇති වස්තු දෙකක උෂ්ණත්වයේ වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වයේ අඩු වස්තුව වෙත ගමන් කරන නැත්නම් සංක්‍රමණය වන ශක්ති ප්‍රභේදයකි. හරි. මාතෘකාව දාගන්න උෂ්ණත්වයේ මැනීම. හැබැයි අපි උෂ්ණත්වය මිතිය කියලා තමයි පාඩම් පටන් ගත්තේ. මිතිය කියලා කියන්නේ මැනීමම තමයි. කමන්නේ අපි නැවත දාගමු උෂ්ණත්වයේ මැනීම කියලා. හරි. අපිට අපි ගෙදරදී උෂ්ණත්වය මනින්නේ මොකෙන්ද? උෂ්ණත්ව මානයක් දැකලා තියෙන ළමයි? ඔව්. මොකද්ද? ඇඟේ උණ බලන එකද නැත්නම් පරිසර උෂ්ණත්වයමයි? නෑ මැදසා නෙමෙයි රසදී එකයි. රසදී උෂ්ණත්වමානය දැකලා. කොයිද දැක්කේ? ලැබ් එකේ. ගෙදර නැද්ද? ඔන්න බටයක් ඇතුලේ තමයි. ගෙදර නැද්ද? ගෙදර නෑ. ගෙදර නෑ. ඒ උණ ගෙදර බලන්නේ නෑනේ. ඒ ගෙදර උණ කට්ටන්නේ නැද්ද? උණ
නැත්තම් තිබ්බද කියන්නේ දන්නේ නැහැ. අනිත් උණ හැදෙන්නේ නැහනේ. හොඳයි එහෙනම්. අනිත් ගගන උෂ්ණත්වමානයක් තියෙනවා දැකලා අර තියෙනවා. ඉලෙක්ට්‍රොනික එකක් උණ බලන එක. ඉලෙක්ට්‍රොනික ඔව් ඒකයි මේ ලැබ් එකේ තියෙන එකක් දැකලා තියෙනවා. ලැබ් එකේ තියෙන එක රසදිය එක. ඔය ජාතිකම් මංගා තියෙනවා. දැකලා තියෙනවා ලැබ් එකේ තියෙන එක. ලැබ් එකට ගියාද? ඔය අයියා පෙන්නන එක දැකලා තියෙනවා. ආ ලැබ් එකට නෑ ඕලෙවල් කරා. ඕලෙවල් වලදී ගියා. ඔව් මේක කීයද උෂ්ණත්වය තියෙන කියලා කියවන්නේ? පේනවද නැද්ද? ෆෝකස් වෙන්නේ නෑනේ. 30 ගානනේ තියෙන්නේ. ફોકસ වෙන්නේ නැහැ මම. 20 ගාන. අර අලු පාට මේක පොඩ්ඩ පේන්නේ අයියේ. දැන් හරි වගේ. 20ට වැඩි නේද? 20ත් 30ත් අතර වගේ නේ තියෙන්නේ. ඔව් 28ක් වගේ 29ක් වගේ තියෙන්නේ. 20 40යි මේ තියෙන්නේ. පටන් ගත්තක ඒතර 29ක් 28ක් වගේ තියෙන්නේ මම හිතන උෂ්ණත්වය. මේකෙන් අපි බලන්නේ පරිසර උෂ්ණත්වය. එහෙම නැත්නම් මේකේ යන්න පුළුවන් සෙල්සියස් අංශක මේකේ නම් යන්න පුළුවන් සෙල්සියස් අංශක 200යි 300 ගානකට එනකන් යන්න පුළුවන්. ඒ කියන්නේ මේක රත් කරන්නත් පුළුවන්. අපිට නටවන්න පුළුවන් වතුර එක්ක දාලා නැත්නම් මොකක් හරි ද්‍රවයක් යොදාගෙන. ඉතින් මේක කියන්නේ විද්‍යාගාරේ භාවිත කරන උෂ්ණත්වමානයක්. ඉතින් මේ උෂ්ණත්වමාන කියනවා අපි භාවිතා කරන්නේ මොන හරි දෙයක උෂ්ණත්වය මයින්ද. ඒ වගේම තව ඔයගොල්ලෝ දැකලා තියෙනවා කියලා කිව්වා. ඒ තමයි උණ කට්ට කියලා අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී කියන ශරීර උෂ්ණත්වය මයින් එක. අරකට වඩා පොඩි එකක්. හරිට වඩා පොඩි. මේක විශේෂත්වයක් තියෙනවා නමුත් ඒ තමයි මේක පොඩි විශේෂත්වයක් තියෙනවා මේ උණ කට්ටේ. ඒක පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහනේ. අරකේ අර බිඳුවේ පරිමාණ. නෑ ඒකේ අපි මේ සාමාන්‍ය උෂ්ණත්වමානයේ ගත්තොත් එහෙම එමාව මෙතනින් තියෙනවා රසදිය බල්බ් එක. හරි. නොයි විදියට නිර්මාණය වෙලා තියෙන්නේ. මේක මැදින් යනවා කේශික නලය. මේක කේශික නලයක් තියෙන. ඒ නලය දිගේ රසදිය කඳක් ඉහළ නගින්න පුළුවන් වෙන්න නිර්මාණය කරලා තියෙන්නේ. මේක බොහොම කෙලින් ඇඳුණා. කඳ පොඩ අවුල්. මෙන්න මේ වගේ කෙලින් යන රසදිය කඳක් අපිට දැක් ගන්න පුළුවන්. සාමාන්‍ය විද්‍යාගාරයේ පවතින උෂ්ණත්වමානය. අර මං දෙවෙනියට පෙන්නපු උණ කට්ට කියන එක නැත්නම් ශරීර උෂ්ණත්වය මයින්ඩ් ගන්න එක අරකට සාපේක්ෂව පොඩි සහ ඒකේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේක නිර්මාණය කරද්දී අර විදිහටම විදුලි බල්බ් එක රසදිය බල්බ් එකක් තියෙනවා මෙතන. නමුත් ඒකේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ හරියේ මෙන්න මේ හරියට වෙන්න මෙන්න වගේ නැම්මක් පිටලා තියෙනවා මේ රසදිය කඳේ. ඊට පස්සේ ඒක කෙලින් ගමන් කරනවා. ගෙදර තියෙන එක අරන් බලන්න හොඳට. ඔයගලන්ට පේන්නේ උණ කට්ටක් තියෙන අය බලන්න. මේ විදිහට මැද හරියේ කොක්කක් වගේ එකක් තියෙනවා. හරි. උෂාරකා තියෙනවා කියලා කිව්වේ මේ
මේ බලන්න උස වෙනස අරක සාමාන්‍ය පවතින එක මේ ගොඩක් ලොකුයි. අරක පට්ට පොඩියේ. හරි. තව ඩිජිටල් ඒවා දැන් ඇවිල්ලා තියෙනවා මේවා වෙනුවට. මේක අර විශේෂත්වය තමයි මෙන්න මෙතන නැම්මක් තියෙනවා උණ කට්ටේ. තව ඒ වගේම ශරීර උෂ්ණත්වය මයින්ඩ් උපකරණයක් තියෙනවා. ඩිජිටල් උෂ්ණත්ව මානේ. ඒ තමයි මේක මම හිතන්නේ මේක තමයි තියෙනවා කියලා කිව්වේ. මේකනේ තියෙනවා කියලා කිව්වේ. ඔව් අයියා අර අනිත් එකක් තියෙනවා. ඔය එකේ බලන්නකො මේ විදිහේ නැම්මක් තියෙනවද කියලා. ඇයි ඒකට හේතුව කියලාත් මට කියන්න. බල්ලි ඉවරලා. කියව ගන්නනේ අර ශරීරයෙන් ඉවතර අරගෙනත් කියව ගන්න හරි. ඕනේ නැම්මක් නැත්තම් ටක් ගාලා රසදියෙන් අද පහළට එනවා. හරි. ඒක තමයි හේතුව. ඒ උෂ්ණත්වමානයේ අපි සාමාන්‍ය උෂ්ණත්වමානයේ අපි ගන්න පරිසරයේ උෂ්ණත්වමයි ඉන්නනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේදී අපි උෂ්ණත්වය පරිසරයේ මේ මොහොතේ තියෙන උෂ්ණත්වයෙන් අපිට වැදගත් වෙන්නේ. දැන් ඇඟේ එහෙම නෙමෙයිනේ. ඇඟේ අපි එක්ක කට්ටට දාලා නැත්තම් මේ වගේ අතයට තියලි වෙලා අපි අරගෙන ඉවරලා එළියට ගත්තට පස්සේ සාමාන්‍ය බාහිර වායු වලට එද්දී නැවත පරිසරයේ උෂ්ණත්වයට මෙයා හැඩ ගැහෙන්න හදනවා. මේ උෂ්ණත්වමානය. නමුත් මෙතෙන්ද තියෙන විශේෂත්වය තමයි මෙතන මේ නැම්මක් තියෙන හන්දා කලින් එක වගේ ඉක්මනට පහළට එන්නේ නැහැ. ඒක අර පහළට ගන්නත් පොඩ්ඩක් ගසලා ඉවරලා පහළට ගන්න ඕනේ. එකපාරක් උණ බැලුවට පස්සේ. ඒක ඉහළට ගියාට පස්සේ ඒක ආයෙ නැවත සකස් කරගන්න. මොකද සාමාන්‍ය මානසික උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 නේ තියෙන්නේ. පරිසර උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 30. කම්පාන සාමාන්‍යයෙන් 25 32 වගේ අතරනේ යන්නේ. සෙල්සියස් අංශක 25යි 32 වගේ වෙනකන් යනවානේ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් උෂ්ණත්වයක් වෙන්නේ 37.5 නේද? මට මතක හිටියේ. 36.5 නෙමෙයිද? බලන්න ඕකේ ගහලා ඇති. උෂ්ණත්වමාන උණ කට්ටේ ගහලා තියෙනවා සාමාන්‍ය එක තැනක. 37 තමයි මාක් කරලා. රතු පාටේ ලකුණු කරලා තියෙන එකද? 37. 37 තමයි සාමාන්‍ය උෂ්ණත්වය වෙන්නේ 37.5ක් වගේ. හරි. එතනින් 37.5ට වැඩි නම් උණ කියලා තමයි සලකන්නේ. සෙල්සියස් අංශක. හරි දශම ගානක වැඩිවීමක් කියලා කියන්නේ ඒකත් මිනිසෙක්ට ලොකු දෙයක්. ඒක හඳුන හදාගන්න එපා. හරි. අපි බලමු මොනවද මේ උෂ්ණත්වමාන හදන්න භාවිතා කරලා තියෙන්නේ කියලා. මේ උෂ්ණත්වමාන නිර්මාණය කරන්න දැන් අපි මේ දැක්කේ සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන උෂ්ණත්වමාන දෙකක් විතරයි. තව තියෙනවා උෂ්ණත්වමාන ගණනාවක්. එකක් තමා තාප විද්‍යුත් යුග්ම උෂ්ණත්වමානය කියලා එකක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් වයින්න පුළුවන්. ඉතින් යකඩයි කොපරුයි කම්බි දෙකක් තියෙනවා. ඒකේ මේ විදිහේ උෂ්ණත්වය වෙනස් ස්ථාන දෙකක් අතර අපිට පුළුවන් මෙයා පවත්තලි වෙරිලා යම් කිසි පාඨාංකයක් ලබා ගන්න. හරි. ඔන්න ඔය විදිහේ තාප විද්‍යුත් යුග්මයේ උෂ්ණත්වමානය කියලා එකක් තියෙනවා. තව උෂ්ණත්වමානයක් තියෙනවා නියත පරිමා වායු උෂ්ණත්වමානය කියලා. මෙන්න මේ විදිහේ බෝලයක් තියෙනවා. ඒ බෝලෙට සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ. කැල්ලක් මේක ගෙනහිල්ල ඉවරලා සම්බන්ධ කරනවා මැනෝමීටර කියන දේ ඔයගොල්ලන්ට මතක ඇති. මැනෝමීටර කියන දේ මතකද? මම කලින් පාඩමේදී කළා. අර මම එක පැත්තකට කටෙන් පිම්බිද්දී ඇතුලේ තියෙන ද්‍රවයක් ඉහළ යනවා. ඒ ද්‍රවය ඉහළ යාම නිසා අපි පීඩන අන්තරය ඒ ද්‍රව කඳන් වල උස ඇසුරෙන් ගන්න පුළුවන්. ඒක ඇසුරෙන් අපි මේ පැත්තේ පීඩනය හොයන උපකරණයක් මතකද? බර්න්ලි පාඩමට කලින් කළා. මැනෝමීටරය කිය. මතක නැත්නම් වීඩියෝ එක තියෙනවා බලන්න. හරි. මෙන්න මේ විදිහේ එක පැත්තකින් මෙහෙම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මෙන්න මේ විදිහේ යූ නලයක් තියෙනවා. ඔන්න ඔය විදිහේ ඇටෝමක් තමයි මේකේ පවතින්නේ.
මේක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. මේක ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා රසදිය. ඉතින් මේ උෂ්ණත්වමානයේ පාඨාංක ලබා ගැනීම සිද්ධ කරන්නේ මෙන්න මේ බෝලේ වගේ එක්කෙනා ගෙනහිල්ලි වෙලා මෙයා ලොකු බෝලයක් මේක ගෙනහිල්ලි වෙලා මොකක් හරි භාජනයක දාලා ඉවරෙලා එතන අපි රස්නේ වැඩි තනන්න මොකද වෙන්නේ මෙතන ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙනවා වාතය ප්‍රසාරණය වෙද්දි මොකක්ද වෙන්නේ මේ පැත්තෙන් ගිහිල්ලි වෙලා මේ විදිහේ රසදිය කඳ මත පීඩනය වැඩි වෙනවා රසදිය කඳ මත පීඩනය වැඩි වෙන්න මොකද වෙන්නේ රසදිය කඳ මත පීඩනය වැඩි වෙන්න මේ පැත්ත පාත් වෙනවා මේ පැත්ත රසදිය කඳ මත පීඩනය වැඩි වෙන්න මේ පැත්ත පහළට යනවා මේ පැත්ත ඉහළට යනවා හරි අන්න ඒ විදිහට අපිට ඒක දැක් ගන්න පුළුවන් ඒකේ තව පොඩි මේ වගේ අත වගේ කෑල්ලක් තියෙනවා හරි ඒව ගැන අපි පස්සේ කතා කරමු වෙනම කොටසක් තියෙනවා ඒක එහා මෙහා කරලා ඉවරලා මේකේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න පුළුවන් අපි ඒව ගැන පස්සේ කතා කරමු මම මේ පොඩි හැඳින්වීමක් දීලා යන්නේ රස උෂ්ණත්වමාන වර්ග ගැන ඊට පස්සේ තව තියෙනවා තර්මිස්ටරේ වැදගත්ම දේ තමයි මෙව දැන් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන අපි දන්නවා මෙයාගේ මේ විදිහේ වීදුරු ආවරණයක් තියෙනවා ඇතුලේ තියෙනවා කේශික නලයක් කේශික නලයේ දිගේ එහා මෙහා යන්නේ රසදිය එහෙමනම් මේ උෂ්ණත්වමානය හදලා තියෙන්නේ රසදිය භාවිතා කරලා එතකොට උෂ්ණත්වයට ප්‍රතිචාර දක්වන ද්‍රව්‍ය තමයි තාපයට ප්‍රතිචාරය දක්වන ද්‍රව්‍ය තමයි මෙන්න මේ රසදිය කියන එක. ඉතින් අපි අන්න ඒ වගේ උෂ්ණත්වමානය නිර්මාණය වෙන්න ද්‍රව්‍යයක් අවශ්‍යයි. උෂ්ණත්වයත් එක්ක මේ වගේ තමන්ගේ ස්වභාවය වෙනස් කරගන්න ද්‍රව්‍ය තියෙනවා. එහෙම ස්වභාවය වෙනස් කරගන්න ද්‍රව්‍ය වලට අපි කියනවා උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියලා. හරි. උෂ්ණත්වයත් තමග තමාගේ ස්වභාවික ගතිය පොඩ්ඩක් යා වෙනස් කරගන්නවා. දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන දෙවිච රසදිය කඳ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා මොකද වෙන්නේ? යා මේ කේශික නලයේ දිගේ ඉහළ නගිනවා. ලියා ගන්න. උෂ්ණත්වය සමග ස්වකීය ස්වභාවය වෙනස් කරගන්න ද්‍රව්‍ය උෂ්ණත්වය සමග ස්වකීය ස්වභාවය වෙනස් කරගන්න ද්‍රව්‍ය උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. මෙයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා ඉවරලා මේක දිගේ ගමන් කරනවා. මේ වගේම තමයි අපිට වීදුරු රසදිය උෂ්ණත්වමානය වෙනකොට වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානක් තියෙනවා. ඉතින් ඒ වගේ වීදුරුත් එක්ක මොකක් හරි ද්‍රවයක් භාවිතා කරලා නිර්මාණය කරන උෂ්ණත්වමානවලදී හැමතිස්සෙම වගේ එයාගේ විචලනය වෙන ගුණය තමයි පරිමාව කියන දේ. දැන් මෙතෙන්දී මම මේ කතා කරපු තාප විද්‍යුත් යුග්මය කියන එකේදී විභවයක් විචලනය වෙන්නේ නැත්නම් වෝල්ටේජ් එකක් මෙතන එක උෂ්ණත්වයකයි මෙතන තව උෂ්ණත්වයකයි මොන හරි ද්‍රව්‍ය දෙක තියාගත්තොත් එක අග්‍රයක විභවය අනිත් අග්‍රයට වඩා වෙනස් වෙනවා. ඒකේ පාඨාංකයේ විභවයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන් තාප විද්‍යුත් යුග්මය. හරි ඒ වගේම දැන් මෙතෙන්දී පරිමාව තමයි පරිමාව නම් නියතව පවතින්නේ. මෙතෙන්දී පීඩන වෙනසක් ඇති කරනවා. මෙන්න මේ ස්ථානයේ පීඩනය වෙනස් වීම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තේ කඳ ඉහළ යනවා මෙතන රසදිය කඳ ඒ නිසා පීඩන වෙනසක් ඇති වෙනවා. හරි. අන්න ඒ වගේ විවිධ ගුණ තියෙනවා මේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය වල. පළවෙනි
එකේ මධ්‍යසාර නැත්නම් රසදිය ගත්තොත් පරිමාව කියන දේ තමා විචලනය වෙන්නේ. මේක ගත්තොත් විභවය කියන දේ. ඒ විදිහට විවිධ ගුණ තියෙනවා මේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යවල. ලියන්න. උෂ්ණත්ව මිතික ද්‍රව්‍යවල උෂ්ණත්වය සමග විචලනය වන ගුණ විචලනය වන ගුණය උෂ්ණත්ව මිතික ගුණය ලෙස හඳුන්වයි. උෂ්ණත්ව මිතික ගුණය ලෙස හඳුන්වයි. විචලනය වන උෂ්ණත්වය සමග විචලනය වන ගුණය උෂ්ණත්ව මිතික ගුණය ලෙස හඳුන්වයි. හරි. ලියගන්න මෙසේ උෂ්ණත්මානයක් නිර්මාණය කිරීමේදී උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තිබිය යුතු ගුණ. උෂ්ණත්ව මානයක් තැනීමේදී උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තිබිය යුතු ගුණ. උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තිබිය යුතු ගුණ. මේ අපි තෝරගන්න උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය දැන් රසදිය නම් මධ්‍යසාර නම් අපි වෙනම බැලුවොත් එහෙම මධ්‍යසාරවල ප්‍රසාරණතාවය නැත්තම් බොහොම අඩු තාප ප්‍රමාණයකට ඉක්මනට ප්‍රසාරණය වෙනවා. නමුත් රසදිය ඊට වඩා වැඩි තාප ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් එයාට. ඒ නිසා එයාට වැඩි උෂ්ණත්ව පරාසයක උෂ්ණත්වයම ඉන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ලැබ් එකේ තියෙන මධ්‍යසාර වීදුරු උෂ්ණත්වමානයේ උපරිම පාඨාංකය වෙන්නේ සෙල්සියස් අංශක කීයද? 60ක් වගේ. මතක නැද්ද ඒක? සෙල්සියස් අංශක 60ක් වගේ තියෙන්නේ. දැන් මේකේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ මංගාව තියෙන ඒක සෙල්සියස් අංශක 300ක් 350ක් විතරම ඉන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ අපි යොදා ගන්න ද්‍රව්‍ය මත උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය මත ඒ උෂ්ණත්වමානයේ පරාසය ඔක්කොම තීරණය වෙනවා. හරි. ඒ වගේම තමයි උෂ්ණත්වමානයක් හදන ද්‍රව්‍යයේ ඝනත්වය අඩු විනම් ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. හේතුව තමයි අපිට හුඟක් බර වුණොත් එයා ඝනත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? දැන් මෙතෙන්දී නම් අපි ඝනත්වය වැඩි දෙයක් තමයි යොදාගන්න රසදිය. නමුත් මේක අපි ලොකු දෙයක් මයින්ඩ් ගත්තොත් එහෙම දැන් මෙතන අපි පොඩි ප්‍රමාණය නිසා අවුලන්නේ නැහැ මෙතන තියෙන රසදිය. ඉතින් අපි විශාල රසදිය කඳක් භාවිතා කරලා මෙතන මොකක් හරි දෙයක් කරන්න ගියොත් එහෙම ඒක ලොකු අවුලක් වෙනවා. හේතුව තමයි අපිට මේ විශාල
වෙන්න නැත්නම් මේකේ බර වැඩි වෙන්න මේ උෂ්ණත්වමානය භාවිත කරන්න අපහසු වෙනවා. ඒ නිසා උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය තෝරගනිද්දිත් ඒ අන්තර්ගත කරන ද්‍රව්‍ය වල සැහැල්ලු භාවය ගැනත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒ වගේම අඩු තාපධාරිතාවක් තියෙන්න ඕනේ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු මොකක්ද තාපධාරිතාව කියන්නේ කියලා. අඩු තාපධාරිතාවක් තියෙන්න ඕනේ. අඩු තාපධාරිතාවක් කියන එක අදහස තමයි කියන්නේ ප්‍රසාරණය ෂණිකව සිද්ධ වෙන්නේ. නමුත් ඒක අපිට අනිත් පැත්තටත් ගන්න පුළුවන්. එමෙ ඉක්මනට ප්‍රසාරණය වෙන ඒවා හුඟක් ලොකු උෂ්ණත්වවලට යන්න බෑ කියලාත් අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට තව දෙයක් තමයි අවස්ථා විපර්යාසයකට භාජනයේට ලක් වෙන්න බෑ මේ අපි උෂ්ණත්වමානය ඇතුලේ. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් කියන එකේ අදහස තමයි ඔයගොල්ලෝ දන්නවා අයිස් කියන දේ ජලය කියන දේ ඔයගොල්ලෝ දන්නවා. ජලය තව සීතල කරද්දී ඔයගොල්ලෝ දන්නවා අයිස් කියලා දෙයක් හැදෙනවා. ශීතකරණයක් ඇතුලේ අයිස් කියලා දෙයක් හැදෙනවා. ඒ වගේම තමයි ජලය රත් කරන් යද්දී සෙල්සියස් 100ට වැඩි වෙච්ච ගමන් ජලය වාෂ්ප වෙනවා. අන්න ඒවට තමයි අවස්ථා විපර්යාස කියලා කියන්නේ. ඉතින් මේ වගේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නත් බෑ මේ උෂ්ණත්වමානය ඇතුලේ. මොකද බැරිලා හරි මේක ඇතුලේ එහෙම අවස්ථා විපර්යාසයක් සිද්ධ වුණොත් එහෙම අපි මේ මයින පරාසය ඇතුලේ සෙල්සියස් බිඳුව දැන් මේක 304 රසදියවල ඒ විදිහේ එක්කෝ වාෂ්ප වෙන්න එහෙම නැත්නම් එයා ඝන වෙන්න එහෙම උත්සාහ කළොත් එහෙම අපිට අවශ්‍ය දේ මේ උෂ්ණත්වමානය කරගන්න බෑ. උෂ්ණත්වමානයේ පළක් නැති දෙයක් බවට පත් වෙලා යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද්ද? අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්න බෑ. අපි තෝරා ගන්න පරාසය ඇතුලේ ඒ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යය. හරි. අපි වඩා සංවේදී උෂ්ණත්වමාන නිර්මාණය කරද්දී ෂණිකව ප්‍රතිචාර දක්වන උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය අපි භාවිතා කරන්න ඕනේ. දැන් මෙතන අපි ගත්තොත් එහෙම ඒ වගේ ෂණිකව ප්‍රතිචාර දක්වන එකක් තමයි මෙන්න මෙයා. හරි. මොකද්ද මං කිව්වේ ඒක නම තාපවිද්‍යුත් යුග්මය. හරි. ඒ වගේ ෂණික මේක අපි භාවිතා කරන්නේ නිකන් මේක මට මතක හිටින් මේක තමයි භාවිතා කරන්නේ බන්සන් දැල් එහෙම උෂ්ණත්වෙමයි ඉන්න. ඒ වගේ අවස්ථාවක අපිට ෂණික ප්‍රතිචාර දක්වන උෂ්ණත්වමානයක් අවශ්‍යයි. මේ වගේ එකකින් වැඩි කරගන්න අමාරුයි. මොකද දැල්ලේ තැන් තැන් වල උෂ්ණත්ව වෙනස් කියලා ඔයගොල්ලෝ O level වල ඉගෙනගෙන ඇති. මැද්දේ නිල් පාට දැල්ල සෙල්සියස් අංශක මම හිතන්නේ 500ක් 450ක් වගේ ගානක තියෙන්නේ. පිට 100 ගානක් වගේ ඔය විදිහේ විවිධ උෂ්ණත්ව තියෙන්නේ. බන්සන් දැල්ල ගැන මට මතකයි 10 හරි 11 පොතේ තියෙනවා. මතක නැතුව ඇති උනට එහෙමත් තියෙනවා. හරි. හරි. මේකේ අපි මුල ටික ඇත්තටම කටපාඩම් කරගන්න ඕනේ මේ සිද්ධි ටික. මොකද මේ වලින් සමහර අවුරුදු වල MCQ අහනවා මේ જાති මේ දේවල් ගැන. ඉතින් මේ දේවල් පාඩම් කරලා තියාගන්න එක ඉතින් වඩා හොඳයි. මොකද පාස් පේපර්ස් වල MCQ එහෙමත් මේ වැස නිර්මාණය වෙලා තියෙනවා.